අපි ගිය සතියේ කතා කරා මේ දත්ත නිරූපණය පාඩම යටතේ මේ වට ප්‍රස්තාර ඊට පස්සේ ඒකේ ගණන් කීපයක් හැදුවා. ඊට පස්සේ සංඛ්‍යා ව්‍යාප්තිය කියන කොටස කතා කරා. ඒකේ ජාල රේඛය කියන එකේ අපි උදාහරණ කීපයක් කතා කරා. මම ජාල රේඛය කියන කොටස කෙටියෙන් ආය පාරක් කරන්නම් කාට හරි මතක නැත්නම් හින්දා ජාල රේඛයේදී අපි කරන්නේ මේ තියෙන සංඛ්‍යා ව්‍යාප්තිය මේ සංඛ්‍යා ව්‍යාප්තිය ප්‍රස්ථාරිකව නිරූපණය කරන එක තමයි කරන්නේ. එතකොට දැන් මේක කරද්දී මම මේක මුලින් කරලා පෙන්නන්න. මේ පන්ති ප්‍රාන්තර මේකට කියනවා අපි පහළ සීමාව මේක ඉහළ සීමාව. එතකොට එක පන්ති ප්‍රාන්තරයක ඉහළ සීමාව ඊළඟ පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාවට සමාන වෙන්න ඕනේ. දැන් මේකේ එහෙම වෙනවා. හැබැයි මේ උඩ එකේ එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ වගුවට ඔයාලට ජාල රේඛ අඳින්න බෑ. හැබැයි මේකට පුළුවන්. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ වගේ වගුවක් දුන්නොත් ඒක මේ පහළ වගුව විදියට හදා ගන්න ඕනේ. ඒක කරන්නේ මෙහෙමයි. මෙතන තියෙනවා 134. ඒ කියන්නේ මේ ඉහළ සීමාව. මෙතන තියෙනවා 135. ඒ කියන්නේ ඊළඟ පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාව. මේ දෙක අතර පරතරය. ඒ කියන්නේ 135 සහ 134 අතර පරතරය. බලන්න තේරෙනවා 1යි. එහෙනම් අපි මේක සමාන කොටස් දෙකකට බෙදා ගන්නවා. 1 2කින් බෙදුවොත් ඔයාලා දන්නවා 0.5යි. ඊට පස්සේ අපි කරන්න ඕනේ ඉහළ සීමාවට 0.5ක් එකතු කරන්න ඕනේ. පහළ සීමාවෙන් 0.5ක් අඩු කරන්න ඕනේ. උදාහරණයක් විදියට මේ 130න් 0.5ක් අඩු කරොත් 129.5. ඒක තමයි මෙතන තියෙන්නේ. මේ 134ට 0.5ක් එකතු කරොත් 134.5. එතකොට ඔය විදිහට මේ අනිත් පන්ති ප්‍රාන්තර වලටත් පහළ සීමාවෙන් 0.5ක් අඩු කරන්න ඕනේ. ඉහළ සීමාවට 0.5ක් එකතු කරන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙනවා මේ උඩ තිබ්බ වගුව පහළ තිබ්බ වගුව විදිහට හැදෙනවා. දැන් ඔයාලට මේ වගුවට ජාල රේඛයක් අඳින්න පුළුවන්. සංඛ්‍යාත තීරුව වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමමයි. හරි. එතකොට මේ වගුවට ජාල රේඛ ඇන්දර පස්සේ ඔයාලට ජාල රේඛ එන්නේ මෙන්න මේ විදිහට. අපි මේ ටික ගිය සතියේ කතා කරා. එතකොට මේ කෙටි හැඳින්වීමක් කරන්නේ මේක තේරෙන්නේ නැත්නම් ඔයාලා ගිහින් කලින් වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහන්න ඔයාලා තියෙන ප්‍රශ්න. හරි. එතකොට මෙතෙන්දී අපි කරේ මුලින්ම ඔයාලා මේ අක්ෂ අඳ ගන්න ඕනේ. එතකොට මේ සුදුසු පරිමාණයක් තෝරගන්න ඕනේ මේ අක්ෂ අඳින්න. ඊට පස්සේ මේ පන්ති ප්‍රාන්තර මේ විදිහට ලකුණු කරගන්න ඕනේ. කලින් වගේ තිබ්බ විදිහට. එතකොට 129 134 34.5 139.5 ඒ විදිහට පන්ති පාන්තර ටික මේ අක්ෂ ලකුණු කරගන්න ඕනේ. මේක සංඛ්‍යාතය. මේක පන්ති පාන්තර. ඊළඟට ඔයාලට කරන් තියෙන්නේ මේ පන්ති පාන්තරයට අදාළ සංඛ්‍යාතයේ මේ ජාල රේඛ අඳින එක. ඒක මේ විදිහට ඔයාලට අඳ ගන්න පුළුවන්. හරි. මේකේ විශේෂ කරුණක් විදිහට තියෙන්නේ මේ මෙතන. හරි.
දැන් ඔයාලා මේ අක්ෂය අඳින්න ගියොත් බිඳුවේ ඉඳලා 129ට එනකන් අඳින්න ගියොත් ඔයාලට තේරෙනවා මේ කොළේ ඉඩ මදි වෙනවා. එතකොට ඒ හින්දා අපි කරන්නේ මේ x අක්ෂය අකුලනවා. ඒකට දාන සංකේතය තමයි මේක. ඒතර මේකේ අදහස තමයි මෙතන 129.5 බිඳුවේ ඉඳන් 129.5ට එනකන් අපි වැලියු අපි අගයන් පෙන්වන්නේ මේ අක්ෂය. මොකද ඒක අපිට වැඩක් වෙන්නේ නැහැ. වගුව පටන් ගන්නෙම 129.5 න්. ඒ හින්දා අපි 129.5 නිරූපණය කරලා එතනින් ඇඳගෙන යනවා. බිඳුවේ ඉඳන් 129.5ට එනකන් කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මේ x අක්ෂය එකිලුවා කියන අදහස තමයි මේ සංකේතයෙන් පෙන්වන්නේ. හරි ඊට පස්සේ ජාල රේඛයේ තියෙන විශේෂ කරුණක් තමයි මේකේ මේ ස්තම්භ වල වර්ගඵලය සංඛ්‍යාතයට අනුරූප වෙනවා. ඒ කියන්නේ මේ 0.10 කියන පන්ති ප්‍රාන්තරය සැලකුවොත් මේකේ සංඛ්‍යාතය 2යි. එතකොට 0.10 කියන පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය 2යි. ඊට පස්සේ 10 20 කියන පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය 4යි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මේ උස වගේ දෙගුණයක් මෙතන තියෙනවා. මේ උස වගේ දෙගුණයක්. ඇයි එහෙම උනේ? මොකද වර්ගඵලය අනුරූප වෙනවා සංඛ්‍යාතයට. එතකොට සංඛ්‍යාතය වැඩි වෙනවා කියන්නේ වර්ගඵලය වැඩි වෙන්න ඕනේ. හැබැයි මේ දිග අපි දන්නවා එකම අගයක්. 0 ඉඳන් 10ට 10යි 10 ඉඳන් ඉස්සරත් 10යි. අපි දන්නවා මේ වගේ සම ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ පළල වැඩි කරනවා දිගෙන්. එතකොට පළල සමානයි කියන්නේ දිග අනුරූප වෙන්න ඕනේ සංඛ්‍යාතයට. පළල සමානයි. එහෙනම් දෙකේ උස වගේ දෙගුණයක් එන්න ඕනේ සංඛ්‍යාතය 4 වෙච්ච එකේ උස. හරි. එතකොට මේක විශේෂයෙන් කියන්න හේතුව තමයි සමහර අවස්ථාවලදී ඔයාලට මේ දිග වෙනස් වෙන විදිහට දෙනවා. උදාහරණයක් විදිහට දැන් 10 20 තිබ්බා 20 30 තිබ්බා 30 40 40 50 මෙතෙන්ට එනකන් පරතරයේ තිබ්බේ 10ක. අපි ඒකට කියනවා තරම කියලා. ඒකට තරම 10යි. හැබැයි මෙතනින් එහාට මේ 50 70 කියන පන්ති ප්‍රාන්තරයේ සැලකුවොත් ඔයාලට තේරෙනවා එතන වෙනස තියෙනවා 20ක්. ඊට පස්සේ 70 100 කියන පන්ති ප්‍රාන්තරයේ සැලකුවොත් එතන තියෙනවා වෙනස 30ක්. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ සාමාන්‍යයෙන් අපි මේක ගත්ත පන්ති ප්‍රාන්තරය වගේ දෙගුණයක් මෙතන තියෙනවා. සාමාන්‍ය අපි ගත්තේ 10යි කියලා. ඒ වුණාට මෙතන තියෙනවා 20ක්. ඒ කියන්නේ තරම වගේ දෙගුණයක්. මෙතෙන්ට ආපුහාම 30යි. සාමාන්‍යයෙන් තරම ගත්තේ 10යි. එහෙනම් මෙතන තියෙනවා තරම වගේ 3 ගුණයක්. ඊට පස්සේ දැන් මේ 50 70 කියන පන්ති ප්‍රාන්තරය අපි දන්නවා සංඛ්‍යාතය 8යි. 70 100 කියන පන්ති ප්‍රාන්තරයේ අපි දන්නවා තරම 6යි. සංඛ්‍යාතය 6යි. දැන් මං කීවා ජාල රේඛයේ ස්තම්භ වල වර්ගඵලය සංඛ්‍යාතයට අනුරූප වෙනවා කියලා. එහෙනම් මොකද වෙන්නේ? දැන් කලින් වගේ අපිට දැන් හැකිද මෙතන 8ක් තියනවා කියලා මේ 50 70 කියන පන්ති ප්‍රාන්තරයේ උස 8ක් විදියට එහෙම අඳින්න බෑ. හේතුව තමයි මෙතන දිග වෙනස් වෙලා. මේ පළල වෙනස්. එතකොට වර්ගඵලයත් වෙනස් වෙනවනේ. හැබැයි එහෙම වෙන්න බෑ. වර්ගඵලය කියන එක සංඛ්‍යාතයට අනුරූප වෙන්නේ. මතල ගන්න එපා. උස නෙමෙයි. උස නෙමෙයි සංඛ්‍යාතයට අනුරූප වෙන්නේ වර්ගඵලයේ සංඛ්‍යාතයට අනුරූප වෙන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ මෙතන තරම වගේ කී ගුණයක් තියෙද කියලා බලන්න ඕනේ. අපි කලින් කතා වුණා තරම වගේ දෙගුණයක් තියෙනවා කියලා. එහෙනම් අපි කරන්න ඕනේ මෙතන සංඛ්‍යාතේ දෙකෙන් බෙදෙන එක. ඒකට උත්තරේ එනවා 4යි කියලා. ජාල රේඛය අඳින්නේ අපි 4ට.
මෙතන 4යි. හරි. එතකොට අගයන් වෙනස් වුණාද? නෑ. හේතුව තමයි දැන් මෙයාගේ උස 4යි. මේ පැත්තට 4යි. හැබැයි මේ පැත්තට තියෙනවා තරම වගේ දෙගුණයක්. එහෙනම් මේ දෙක ගුණ කරොත් අපිට එනවා වර්ගඵලය. වර්ගඵලය එනවා 4 වරක් 2 8යි. ඒ කියන්නේ සංඛ්‍යාතය වෙනස් වෙලා නැහැ. හරි. ඊළඟ එකේදී ඒ කියන්නේ 70 100 කියන පන්ති ප්‍රාන්තරයේදී සාමාන්‍යයෙන් තරම තිබ්බේ 10යි. ඒ වුණාට මෙතන පන්ති ප්‍රාන්තරයේ පරතරය තියෙනවා 30. ඒ කියන්නේ තරම වගේ තුන් ගුණයක්. එහෙනම් මෙතන සංඛ්‍යාතය අපි බෙදන්න ඕනේ 3. ඒ කියන්නේ 6 බෙදන්න ඕනේ 3. ඒතකොට උත්තරේ එනවා 2යි. ඒ කියන්නේ 70 100 කියන පන්ති ප්‍රාන්තරයේදී අපි අඳින්න ඕනේ උස 2ක් වෙන ත්‍රිකෝණාශ්‍රයක්. එතකොට උස 2යි මෙතන පරතරයේ තියෙන තරම වගේ තුන් ගුණයක්. දෙවරක් 3 6යි. ඒ කියන්නේ වර්ගඵලය සංඛ්‍යාතයට අනුරූප වෙලා. හරිනේ කතාව. මොකක් හරි එතෙන්ට එනකන් ගැටලු තියෙනවද? හරි ගැටලු නැත්නම් අපි ටියුට් ප්‍රශ්නයක් කරමු. අපි මේකේ පළවෙනි ප්‍රශ්නේ කරන්නේ කාට හරි තාම මේක තේරෙන්නේ නැත්නම් හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. මතක විදිහට අපි B කොටස කරා. සංඛ්‍යාත බහුවචන කොටස කරන්න එපා කියව එක තාම උගන්වලා නැහැ. හරි ඔයාලා දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස කරා. මේ කොටස. ටියුට් එක අද චැට් එකේ දාලා තියෙනවා. ඔයාලට WhatsApp එකෙන් ඕන්නම් අර අපි දාලා තියෙන නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. එතකොට ඒ හරහා ඔයාලට ලැබෙයි.
ඔයාලා ප්‍රශ්න කරලා ඉවරලා උත්තර chat එකට දාන්න. හරි මම හිතනවා වෙලාව ඇති වෙයි කියලා.
මේකේ උත්තර කතා කරමු. වෙනස් සැලකින් රුපියල් 50කට අඩු භාණ්ඩ වර්ග 15ක් මිලදීගෙන ඒවැයි මිල පදනම් කරගෙන අඳින ලද ජාල රේඛය මෙහි දැක්වේ. ජාල රේඛය දීලා තියෙනවා. ඊට පස්සේ ජාල රේඛය අනුව පහත අගුව සම්පූර්ණ කරන්න. මිල දීලා තියෙනවා 0.27 අතර 20ත් 30ත් අතර 30ත් 40ත් අතර 40ත් 50ත් අතර. එතකොට මේකෙදි මං කියනවා මොකක් හරි භාණ්ඩයක මිල රුපියල් 20යි කියලා. එතකොට ඔයාලා ඒක දාන්නේ මේ ගොඩටද මේ ගොඩටද? සාමාන්‍යයෙන් අපි පන්ති ප්‍රාන්තරයක් ගන්නෙ පහළ සීමාව අයිති වෙන්නත් ඉහළ සීමාව අයිති නොවන විදිහට. එතකොට 20 කියන එක අයිති වෙන්නේ මේ ගොඩ. මේක අමතර දෙයක් විදිහට මේ ගාන හදන්න එක අවශ්‍ය වෙන්නේ. එතකොට මේකෙදි දැන් ඔයාලට ජාල රේඛය දීලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මේ සංඛ්‍යාත ව්‍යාප්තිය පුරවන්න. මුලින්ම 0.20 කියන පන්ති ප්‍රාන්තරය ගත්තා. ඔයාලට මේ ජාල රේඛය දිහා බලපුවාම තේරෙනවා සාමාන්‍යයෙන් පන්ති ප්‍රාන්තරයේ තියෙන්නේ 10. මේ අතර පරතරය 10. හැබැයි මේ මුලින් තියෙන එකේ පන්ති ප්‍රාන්තරය 20යි. ඒ කියන්නේ සාමාන්‍ය තරම වගේ දෙගුණයි. එතකොට කවුරු හරි මෙතන මුලින්ම ලියලා තිබ්බනම් 3යි කියලා. ඒ කියන්නේ භාණ්ඩ සංඛ්‍යාව 3යි කියලා. ඒ කෙනාට මම මේක වෙන විදිහකින් පැහැදිලි කරන්නම්. හිතන්න මෙතන තව තීරුවක් තිබ්බා කියලා. එහෙම වුණා නම් වගුව වෙනස් වෙනවා. 0.10 අතර 10 20 අතර 20 30 අතර ওই විදිහට දිගට යනවා. එහෙම වුණා නම් 0.10 කියන පන්ති ප්‍රාන්තරය ඇතුළේ ඔයාලට සාමාන්‍ය විදිහට අගය ගත්ත හැකි 3යි කියලා. 10 20 අතරත් 3යි. හැබැයි දැන් ඇත්තටම ඔයාලට දීලා තියෙන්නේ 0.20 අතර. එහෙමනම් ඔයාලට මේක දිහා බලපුවම තේරෙන්න ඕනේ 0.20 අතර තියෙන්න ඕනේ 6ක් සංඛ්‍යාතය 6ක්. ඒ කියන්නේ 3 කියන අගේ වැරදි. මෙතන 6. ඒක තව විදිහකින් පැහැදිලි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් තරම 10යි. මේකේ තරම 20යි. ඒ කියන්නේ තරම වගේ දෙගුණයක් තියෙනවා. එතකොට මේකේ උස තියෙන්නේ 3යි. එතකොට 3 වැඩි කරන්න ඕනේ තරම වගේ කී ගුණයක්ද කියන එක. කියන්නේ දෙකෙන්. එතකොට 3 වරක් 2 6යි. ඒ කියන්නේ අපි කලින් කරේ මේ වගුව තිබ්බා. වගුව ඇසුරෙන් ජාල රේඛ ඇඳපු එකනේ. ඒකෙම අනිත් පැත්ත තමයි දැන් කරන් තියෙන්නේ. හරි. එතකොට 0.24 භාණ්ඩ සංඛ්‍යාව 6යි. ඒක කාටද තේරුන්නේ නැත්නම් ප්‍රශ්නයක් අහන්න මේ chat එකේ හරි mic එක අන්න උත් කරලා හරි. ඊටු කොටස් ටික ලේසි. 20 30 අතර භාණ්ඩ සංඛ්‍යාව 5යි. 30 40 අතර 3යි. 40 50 අතර 1යි. හරි. එතකොට ඔයාලට මේක හරිද කියලා බලුවා ඇයි? දැන් ඔක්කොම භාණ්ඩ සංඛ්‍යාව තියෙන්න ඕනේ 15යි. එතකොට මේ ටික එකතු කරාමත් එන්න ඕනේ 15යි. ඒ 5යි 11යි 11යි 3යි 14යි 1යි 15යි. කියන්නේ මුකුත් මිස් වෙලා නැහැ. බැලලගත් කවුරු හරි මෙතන 3 දාලා තිබ්බනම් එහෙනම් එකතු වෙන්නේ 3යි 5යි 8යි 8යි 3යි 11යි 11යි 1යි 12යි 15යි නෙවෙයි. හරි අපි පාඩම ඉතුරු ටික යමු.
හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය. හරි. මේක හරි ලේසි. මුලින්ම ඔයාලට කරන් තියෙන්නේ ජාල රේඛය අඳින එක. ඊට පස්සේ ස්තම්භ වල මධ්‍ය ලක්ෂය ආ කරගන්න. උදාහරණයක් විදියට 10 20 30 40 50. මම මේ විදිහට ඇඳුත් ජාල රේඛයක්. මුලින්ම කරන්න ඕනේ ජාල රේඛය අඳින එක. ඊට පස්සේ මේකේ ස්තම්භ වල මධ්‍ය ලක්ෂය. මේ ටික මාක් කරගන්න ඕනේ. දැන් මේ ස්තම්භේ ටිකක් මේ දිග වැඩි. මේ දිග වැඩි. එතකොට හරියටම මධ්‍ය ලක්ෂය ගන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ටික යා කරන එක. හැබැයි අමතක කරන්න එපා මේ ඉතුරු ටික. ඒ කියන්නේ මේ කොටස සහ මෙතන එන්නේ ඍණ 10නේ. එතකොට ඒවත් මධ්‍ය ලක්ෂය යා කරන්න ඕනේ. එතකොට ඔයාලට එන්නේ මේ වගේ එකක්. හරි. මේ නිල් පාටින් ඇඳපු එකට තමයි කියන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය කියලා. මතක තියාගන්න මේක ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ මේ x අක්ෂයේ සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මේ සම්බන්ධ කරද්දී ඔයාලා ගන්න ඕනේ මෙතන මේ තරමක පරතරය. ඔයාලට මේක කැමති විදිහට ගන්න බෑ. කැමති දුරක් අරගෙන මැද යා කරන්න බෑ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ ජාල රේඛය ඇඳලා තියෙන තරම තියෙනවනේ. ආන්ගේ තරම අරගෙන ඒකේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි ගන්න ඕනේ. ඒක මේ දෙපැත්තෙම කරන්න ඕනේ. ඒක යා කරාට පස්සේ සංඛ්‍යාත බහුවස්ත්‍රය සම්පූර්ණයි. ඔය විදිහට තමයි ඒක කරන්නේ. එතකොට මේකේ විශේෂ කරුණක් තමයි ජාල රේඛයේ තීරවල වර්ගඵලය හා සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලය සමාන වෙනවා. ඒ කියන්නේ වෙනම ගත්තොත් ජාල රේඛය මෙහෙමනම් ඒකට අදාළ සංඛ්‍යාත බහුවස්ත්‍රයේ ওই විදිහට නම් එන්නේ මේ දෙකේ වර්ගඵල සමානයි. මේකේ තියෙන මුළු ස්තම්භ වල වර්ගඵලය සහ මේ වර්ගඵලය සමාන වෙනවා. හරි ඒක ඇසුරෙන් අපි ගානක් හදමු. හරි දැන් කරපු ගානේ දෙවෙනි කොටස සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. හොඳලා ඇන්දා කියලා chat එකේ දාන්න.
ප්‍රශ්න තියෙනවා අහන්න මේ chat එකේ හරි mic unmute කරලා හරි අහන්න. ඒකට කාලය ඇති වෙන්න ඇති කියලා හිතනවා. ඔයාලා එතකොට මේකෙදි කරන්න ඕනේ මේ ජාල රේඛය එහෙම ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මේ අක්ෂය පොඩ්ඩක් දික් කරගන්න. වෙන 10 මෙතනින් 60. ඊට පස්සේ මේ මධ්‍ය ලක්ෂය කරගන්න. මේ සරල රේඛාව වලින් එයා කරගන්න. හරි. එතකොට ඔයාලට එනවා මේකේ සංඛ්‍යාත බහුශ්‍රය. හරි. ඊළඟට කරන්න තුන්වෙනි ගාන.
හරි තුන්වෙනි ගාන මම හිතනවා මේක හම්බෙලා ඉවර ඇති කියලා. මේක කියන්නේ ශිෂ්‍ය සමූහයකගේ ගණිතය විෂය සඳහා ලබාගත් ලකුණු පිළිබඳ රැස් කරගත් තොරතුරු දැක්වෙන අසම්පූර්ණ ජාල රේඛයක්. එතකොට ශිෂ්‍යයින් ගණන ඉන්නවා ලකුණු. ලකුණු කැපිටල් M වලින් සංකේතවත් කරලා තියෙනවා. ඊළඟට කියනවා ජාල රේඛය ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පන්ති ප්‍රාන්තර සඳහන් කර ඇත්තේ කියලා මේ විදිහට අසමානතාවක් දීලා තියෙනවා. හරි. සමහරවිට ඔයාලා මේක දැක්කම කලබල වෙන්නේ නැති. තේරෙන්නේ නැතුව ඇති මොකද්ද මේ කියන්නේ කියලා. දැකලා හුරුත් නැහනේ. හරි. මේකේ අදහස තමයි මේ M කියන්නේ ලකුණු. එතකොට පන්ති ප්‍රාන්තර සඳහන් කරලා තියෙන්නේ 40 අයිති වෙන්නේ. ඒ කියන්නේ 40ට වඩා විශාල සහ 40ට සමාන. ඒ වුණාට 50ට වඩා අඩු. 50 අයිති නැහැ. 40 මේ සංකේතේ මම මෙහෙම ලියන්නම් වලට. මෙහෙමනේ හුරු. එතකොට මේකෙදි කියන්නේ 40 අයිති 40ට වඩා වැඩි සංඛ්‍යා අයිති. හැබැයි 50ට වඩා අඩු වෙන්න ඕනේ. 50 අයිති නෑ. ඔන්න ඔය විදිහට තමයි පන්ති ප්‍රාන්තර දක්වලා තියෙනවා කියලා කියන්නේ. ඇත්තටම මේ කොටස අවශ්‍යද? අවශ්‍ය නෑ. ඒක ඔයාලා කොහොමද දන්න දෙන්නේ? පන්ති ප්‍රාන්තරයක පහළ සීමාව අයිති, ඉහළ සීමාව අයිති නෑ. ඒක දන්නවනේ. ඒකට මේ කොටස දැක්කා කියලා කලබල වෙන්න එපා. තේරුම් නෑ කියලා ගාන අතාරින්නත් එපා. හරි අපි ඉස්සරහට යමු. ලකුණු 50ට අඩු ශිෂ්‍ය සංඛ්‍යාව අහනවා. හරි. ඒතකොට කොහොමද මේ ජාල රේඛ දිහා බලලා අපි කියන්නේ ඒක? අපි දන්නවා ලකුණු දීලා තියෙන්නේ මේ අක්ෂයෙන්. එතකොට මෙතන තියෙනවා ලකුණු 50. ඒතකොට ශිෂ්‍ය සංඛ්‍යාව නිරූපණය කරන්නේ මේ අක්ෂයෙන්. හරි. එතකොට අපි බලන්න ඕනේ මේ ජාල රේඛයේ ලකුණු දීලා තියෙන්නේ 40 ඉඳලා. ඒ කියන්නේ බිඳුවේ සිට 40 දක්වා ළමයි නැති වෙන්න ඕනේ. ළමයි හිටියනම් ඒක දක්වන්න වෙනවනේ. එහෙම ළමයි නැති හින්දා තමයි ඒ කොටස දක්වලා නැත්තේ. ඒ කියන්නේ අපිට මෙතනින් එහා හිතන්න අවශ්‍ය නැහැ. හරි. ඒ කියන්නේ 50ට අඩු ලකුණු ගත්ත ළමයි. එහෙම අය ඉන්නේ මේ කොටසේ නේද? එතකොට ලකුණු ගැන හිතලා බැලුවොත් ලකුණු 40ට වැඩි ඒ වුණාට 50ට අඩු. ඔන්න ඔය කොටස තමයි ඉන්නේ. අපිට ඕනේ උත්තරේ දෙන්න ඔය කොටස. දැන් කොහොමද ඒක හොයන්නේ? ඒතකොට ජාල රේඛ දිහා බලපුවාම අපිට තේරෙනවා මේකේ තරම 5යි. ඊයේ එහෙම කිව්වේ. මොකද පොඩිම එකකනේ. එතකොට 50 55 අතර තියෙන්නේ 5ක වෙනසක්. ඒ කියන්නේ තරම 5යි. එතකොට මෙතන තරම වගේ දෙගුණයක් තියෙනවානේ. එහෙනම් ඒක ಗುಣ කරන්න ඕනේ මේකේ උසින්. ඒ කියන්නේ දෙක වැඩි කරන්න ඕනේ 5න්. 5 කියන එකත් මේ මෙතන. ඒකේ උස. හරි. ඇයි එහෙම කරේ? මොකද අපි දන්නවා මේ ස්තම්භයක වර්ගඵලය සංඛ්‍යාතයට අනුලෝමයි. එතකොට අපි හොයන්න ඕනේ මේ ස්තම්භයේ වර්ගඵලය. එතකොට මෙතන තියෙන තරම වගේ දෙගුණයක්. මෙයාගේ උස තියෙනවා 5ක්. එතකොට වර්ගඵලය එන්නේ දෙවරක් 5. ඒ කියන්නේ 10යි. ඒ කියන්නේ මෙතන ඉන්නවා ශිෂ්‍යයින් 10 දෙනෙක්. එතකොට 50ට අඩු ශිෂ්‍ය සංඛ්‍යාව වෙන්නේ 10යි. මේ මෙතනනේ 50 තියෙන්නේ. ඊට වඩා අඩු ළමයි ගන්න තමයි දැන් ඔය හිව්වේ. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් අහන්න. ඊළඟට දෙවෙනි කොටස ශිෂ්‍යයින් 15ක් දක්වා ඇත්තේ කුමන පන්ති ප්‍රාන්තරයේදයි සඳහන් කරන්න. 15 ශිෂ්‍යයින් ගන්න 15. ඒ කියන්නේ මේ ස්තම්භයෙන් එකට අදාළ වෙන්නේ. ඒ කියන්නේ 50 55. ඔන්න ඔය පන්ති ප්‍රාන්තරය. ඊළඟට කියනවා තුන්වෙනි කොටසේදී 55 සහ 70 පන්ති ප්‍රාන්තරය තුළ ශිෂ්‍යයින් 30ක් සිටී නම්
එය ඉහත ජාල රේඛයේ දක්වන්න. එතකොට ඔක්කොම ළමයි ඉන්නවා 30ක්. හැබැයි මෙතන දක්වන්නේ කියන්නේ 55 ඉඳන් 70ට එනකම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තරම අපි දන්නවා 5යි. ඒ වගේ මෙතන තියෙනවා 3 ගුණයක්. 55 ඉඳන් 60ට එකයි, 60 ඉඳන් 65ට එකයි, 65 ඉඳන් 70ට එකයි. ඒ කියන්නේ 3 ගුණයක්. එහෙනම් අපි කරන්න ඕනේ ශිෂ්‍ය සංඛ්‍යාව බෙදන්න ඕනේ 3ෙන්. ඒතර උත්තරේ එනවා 10යි කියලා. එහෙනම් 10ට අදාළ උසක් වෙන විදිහට අඳින්න ඕනේ. හරි. එතකොට ජාල රේඛයන් දෙන්නේ මේ විදිහට. ඊළඟ හතරවෙනි කොටසේදී කියනවා තොරතුරු රැස් කරන ලද මුළු ශිෂ්‍යයින් ගන්න කීයද? හරි. අපි දන්නවා 55 ඉඳන් 70ට එනකම් ශිෂ්‍යයින් 30ක්. ඒක අපිට ප්‍රශ්නෙම දුන්නා. 55 ඉඳන් 70ට ශිෂ්‍යයින් 30යි. ඊට පස්සේ අපි මෙතන බැලුවා ශිෂ්‍යයින් 15ක්. 50 ඉඳන් 55ට ශිෂ්‍යයින් ගන්න 15යි. මේක එකතු කරා. ඊට පස්සේ මේ කොටස එතන ඉන්නවා ශිෂ්‍ය සංඛ්‍යාව අපි හෙව්වා 10යි. ලකුණු 50ට අඩු ශිෂ්‍යයින් සංඛ්‍යාව 10යි. එතකොට ඔක්කොම 30යි 10යි කියන්නේ 40යි. 40යි 15යි එකතු කරාම 55යි. එතකොට ඔක්කොම ළමයි 55ක් ඉන්නවා මේක. හරි. එතකොට හතරවෙනි කොටසට උත්තරේ 55. ඊළඟට පස්වෙනි කොටසේදී කියනවා ජාල රේඛය ඇසුරින් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. හරි. මෙතෙන්දී ඔයාලට මෙතන ඕන වෙනවා 35 සහ 40 කියන කොටස. අයියේ එතන අර මධ්‍ය ලක්ෂ්‍ය ගන්න වෙනවනේ. මධ්‍ය ලක්ෂ්‍ය අරගෙන මෙහෙම අඳින්න වෙන්නේ. එතකොට ඔයාලට වෙනම අඳින්න වෙනවා එක. මෙතන 35 40 45 ඔය විදිහට 75ට එනකම්. මම ලේසියට මේ ප්‍රස්තාරය අඳින්න. මෙතන 35 කියලා හිතාගෙන. එතකොට මෙතෙන්ට එනකම් අකුලලා. එතකොට මධ්‍ය ලක්ෂ්‍ය දාගන්න ඕනේ. මෙතන මධ්‍ය ලක්ෂ්‍යන්නේ 55 70 අතර තියෙනවා 15ක් වෙනස් 15යි. එතකොට 7.5. ඒ කියන්නේ 62.5. මෙතනගේ 62.5. මෙතන 72.5. මේක 37.5. ඔය ටික යා කරන්න ඕනේ. සරල රේඛාව වලින් යා කරන්න නිකන් අතින් යා කරන්න බෑ. අඩි රූල තියලා අඳින්න. හරි සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන්නේ ඔච්චරයි. ලොකු අමාරු දෙයක් නෙමෙයි කියලා හිතනවා. මොනවා හරි තේරුම් නැද්දක් තියෙනවා නම් අහන්න. අපි පළවෙනි ප්‍රශ්නේ B කොටසේ දෙවෙනි ප්‍රශ්නේ කරේ නෑ. අපි ඒක ගිය සතියේ කරානේ මේ B කොටසට එනකම් කරානේ. ජාල රේඛ අඳින්න තැනට එනකම් කරා. ඒකේ මේ දැන් ආය සංඛ්‍යාත බහුවස්ත්‍රයට ඒකම ආය අඳින්න වෙන හින්දා ඒ කොටස දැන් ආය කරන්නේ නෑ. ඒක ඔයාලා ඉදිරි කරන්න. දැන් කරන්න පස්වෙනි ප්‍රශ්නේ.
නංගිලවල්ල ඔයාලා මේ ගණන් හදලා ඒ උත්තර චැට් එකේ දාන්න. මොකද එතකොට අපිට පුළුවන් ඔයාලාට දුන්න කාලය ප්‍රමාණවත්ද කියලා බලාගන්න.
වෙලා ප්‍රමාණවත් වෙන්න ඇති කියලා හිතනවා. පස්වෙනි ගාන එක්තරා පොත් සාප්පුවක දින 70ක් තුළ විකුණන ලද පොත් සංඛ්‍යාව පිළිබඳ එක්රැස් කරගත් තොරතුරු දැක්වෙන සංඛ්‍යාත ව්‍යක්තිය පහක් දැක්වේ. විකුණන ලද පොත් ගණන දීලා තියෙනවා. දින ගණන දීලා තියෙනවා. පළවෙනි කොටසේදී කියනවා මෙම දත් වලට අදාළව ජාල රේඛය අඳින්න කියලා. හරි. එතකොට මේක දැක්ක ගමන් ඔයාලට තේරෙන්න ඕනේ පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමාව සහ ඊළඟ පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාව මේ දෙක සමාන නැහැ. එහෙමනම් ඔයාලට ජාල රේඛයක් අඳින්න බෑනේ. එහෙනම් ඔයාලා මුලින් කරගන්න ඕනේ ওই දෙක සමාන කරගන්න එක. සමාන කරන්න නම් ඔයාලා බලන්න ඕනේ මේ දෙක අතර පරතරය කීයද කියලා. මේකෙදි නම් 30 සහ 29 අතර පරතරය 1යි. එහෙනම් ඒක දෙකට බෙදා ගන්න ඕනේ. එතකොට 0.5යි. ඒකට ඔයාලා කරන්න ඕනේ ඉහළ සීමාවට 0.5ක් එකතු කරන්න ඕනේ. පහළ සීමාවෙන් 0.5ක් අඩු කරන්න ඕනේ. ඒක කරොත් වගු වෙන්නේ මේ විදිහට. 24.5 සිට 29.5ට 29.5 සිට 34.5ට 34.5 ඉඳලා 39.5ට 39.5 සිට 44.5ට 44.5 49.5 49.5 54.5 පාල වෙනම වගුවක් ලියා ගන්න. හරි. දැන් අපිට පුළුවන් මේකට ජාල රේඛයක් අඳින්න. ඒකට ඔයාලට තේරෙන්න ඕනේ මුලින්ම 24.5න් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 24.5ට එනකන් මුකුත් දත්ත නැහැ. හැබැයි ඊළඟ එකේදී මේක ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියනවා. අපි සාමාන්‍ය සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිද්දී මේ පැත්තට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ තීර අඳින එකට වම් පැත්තෙනුත් අපිට ඕන වෙනවා සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. එතකොට ඒකත් සැලකිල්ලට අරගෙන මම මේ ජාල රේඛය අඳින්නම්. මේ අක්ෂ දින ගණන මේ අක්ෂයේ පොත් ගණන. එතකොට මට ඕන වෙනවා මේ පැත්තට තිබ්බනම් 20 25 කියන්නේ 19.5. මම මෙතන ලකුණු කරගන්නම් 19.5 34.5 39.5 34.5 39.5 44.5 49.5 54.5. හරි. එතකොට මේකේ හැම පන්ති ප්‍රාන්තරයකම වගේ තියෙන එකම තරම වෙනස් වෙලා නැහැ. එතකොට ඔයාලට කෙලිම උස ගන්න පුළුවන්. මුලින්ම 24.5 ඉඳලා 29.5ට උස 5යි. 5යි. 29.5 ඉඳලා 34.5ට උස 10යි. ඊළඟට 34.5 ඉඳන් 39.5ට 20යි. ඔයාලා මේක අඳිද්දි හරියට පරිමාණයට අඳින්න. ඊට පස්සේ 39.5 ඉඳලා 44.5ට 15යි. හතලිස් හතරයි දශම පහේ ඉඳලා 49.5ට 10යි.
ඊළඟට 49.5 ඉඳලා 54.5ට 10. ඒතකොට ජාල රේඛය අඳින්න ඔය විදිහට. ඊට පස්සේ දෙවෙනි කොටසදී කියනවා ඒක ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියලා. ඒතකොට මේ මධ්‍ය ලක්ෂ්‍ය ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ සරල රේඛා වලින් යා කරන්න ඕනේ. මේ විදිහට තමයි එන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය. එතකොට මේක සාමාන්‍ය ලේසි ගානක්. හිතන ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. එතකොට මේකෙදි තව අහන්න පුළුවන් පොඩි පොඩි ප්‍රශ්න ටිකක්. දැන් උදාහරණයක් විදිහට දැන් අපි මෙතන සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳේ ජාල රේඛය ඇඳලානේ. ජාල රේඛය අඳින්න නැතුව සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න පුළුවන්. ඒකට ඒක කරන්නේ හරි. දැන් අපිට සාමාන්‍යයෙන් දෙන්නේ පන්ති ප්‍රාන්තරේ. පන්ති ප්‍රාන්තරේ දෙනවා ඊට පස්සේ සංඛ්‍යාතය දෙනවා. මේ විදිහට තමයි වගුව දෙන්නේ. එතන මෙතන 10 20 20 30 ඔය විදිහට දෙයි. සංඛ්‍යාතය එක එක ගැන දෙයි. එතකොට මේකෙදි අපි කරන්නේ දැන් ජාල රේඛය අඳින්නේ නැහැ. කෙලින්ම සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නේ. ඒකෙදි කරන්නේ අපිට ඕනේ වෙනවා මධ්‍යහකය. ඔයාලට මතක ඇති අපි ජාල රේඛය ඇඳලත් කරේ මේ ස්තම්භවල මධ්‍ය ලක්ෂ්‍ය මේ ලකුණු කරලා යා කරපු එකනේ. එතකොට දැන් අපිට මේ ජාල රේඛය අවශ්‍ය නැහැ. හැබැයි අපිට මධ්‍ය ලක්ෂ්‍ය ටික ඕනේ. එතකොට පන්ති ප්‍රාන්තරයේ මධ්‍යහකය තමයි ගන්න. එතකොට මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව සහ ඊළඟ පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාව සමාන කරගන්න එක. මොකද එහෙම නැතුව අඳින්න බෑනේ. ඒක සමානයි නම් ඔයාලා කරන්න ඕනේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය කියන එක ගන්න ඕනේ. එතකොට මෙතන නම් එන්නේ 0.10 එකතු කරා දෙකෙන් බෙදපුවාම 5යි. 10 20 එකතු කරා 30යි. එක දෙකෙන් බෙදපුවාම 15යි. 20 30 එකතු කරා දෙකෙන් බෙදපුවාම 25යි. ඒ විදිහට මේ පන්ති ප්‍රාන්තරවල මධ්‍ය අගය ඔයාලා හොයන්න ඕනේ. ඒක දෙන්නේ නැහැ. ඒක හෙව්වට පස්සේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ඒක දීලා දිනවනේ. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මේ විදිහට අක්ෂර ලකුණු කරගන්න ඕනේ. මේක පන්ති ප්‍රාන්තරය, මේක සංඛ්‍යාතය. ඔයාලා සුදුසු පරිමාණයක් තෝරගන්න. අකුලන්න ඕන අකුලන්න. දැන් මේ ගානෙන් අකුලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ පන්ති ප්‍රාන්තර ටික ලකුණු කරගන්න. 20 30 40 50. එකක් වැඩි ලකුණු කරගන්න 60යි. එතන බිඳුව. දෙකයි. හරි ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මධ්‍ය අගය සහ ඒකට අදාළ සංඛ්‍යාතය ලකුණු කරගන්න එක. දැන් මධ්‍ය අගය 5යි. ඒකට සංඛ්‍යාතය 4. ඒක මෙතන ලකුණු කරගත්තා. මධ්‍ය අගය 15. ඒකට අදාළ සංඛ්‍යාතය 5. ඊළඟට මධ්‍ය අගය 25. සංඛ්‍යාතය 12. මධ්‍ය අගය 35 සංඛ්‍යාතය 7. මධ්‍ය අගය 45 සංඛ්‍යාතය 3. හරි ඊට පස්සේ දැන් මේකේ තරම තියෙන්නේ 10 ගානනේ. 10 ගාන යන්නේ. එතකොට
50 60 කියන පාන්තරයේ මැද. ඒ කියන්නේ 55. ළඟට 0.10 අතර හරි මැද. ඒ කියන්නේ -5. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන ඔය ටික යා කරන එක. මේ තියෙන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය ජාල රේඛය අඳින්න නැතුව. අර ලේසි අර කලින් එකම තමයි. හරි ඔතනින් මේ පාඩමේ ඔයාලට උගන්වන්න තියෙන ටික ඉවරයි. මේකේ තව ප්‍රශ්න අහන්න පුළුවන් එක විදි තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ 4 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මාත පන්තිය මොකක්ද කියලා. ඒක මාත පන්තිය කියන්නේ වැඩිම සංඛ්‍යාතයක් තියෙන පන්ති ප්‍රාන්තරය. උදාහරණයක් විදිහට දැන් මේකේ වැඩිම සංඛ්‍යාතය තියෙන්නේ 10නේ. 10ට අදාළ පන්ති ප්‍රාන්තරය. ඒ කියන්නේ 24 32. ඔය විදිහට ඔයාලෙන් අහන්න පුළුවන් මධ්‍යස්ථ පන්තිය. ඒක හොයන්න ඔයාලා මෙතන සංඛ්‍යාත එකතුව ගන්න ඕනේ. දැන් මේකෙදි නම් දින 30යි. ඒ කියන්නේ මෙතන එකතු 30නේ. එතකොට මධ්‍යස්ථ කියන්නේ හරි මැද. එහෙනම් 30 බෙදන්න ඕනේ දෙකෙන්. එතකොට එන්නේ 15. ඔයාලා බලන්න ඕනේ 15 තියෙන්නේ මොන පන්ති ප්‍රාන්තරයේද කියලා. පළවෙනි පන්ති ප්‍රාන්තරයේ තියෙන එකයි. 15 නැහැ. ඊළඟ එකට එද්දී තියෙන්නේ දෙකයි. එතකොට ඔක්කොම 1 2 එකතු කරාම 3යි. එතනත් 15 සෙට් වෙන්නේ නැහැ. ඊළඟ එක 6. එතකොට මෙතෙන්ට එනකන් ඔක්කොම ගත්තාම 1යි 2යි 3යි 3යි 6යි 9යි. ඒත් 15 අයිති වුන්නේ නැහැ. ඊළඟ එකේදී මේක ඇතුලේ තියෙනවා 10ක්. ඒ කියන්නේ මෙතෙන්ට එනකොට කලින් තිබ්බ 9ක් දැන් මේ 10ත් එක්ක 19යි. එතකොට මේ පන්ති ප්‍රාන්තරය ඇතුලේ තමයි තියෙන්නේ 15 වෙනියා. පැහැදිලිද? එතකොට මේක ඇතුලේ 10ක් තියෙනවනේ. එතකොට එතන තමයි තියෙන්නේ 15. ඒ කියන්නේ 15 වෙනි දින. මේක හැටියට. එතකොට මධ්‍යස්ථ පන්ති එන්නේ 24 32. මෙතන පැහැදිලි ඇති කියලා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මේකේ තව උගන්වන්න තියෙනවා මේ මධ්‍යන්නේ හොයන එක. මේකේ මාත පන්තිය හරි ඔයාලා මේ try ගන්න බලන්න 7 වෙනි ගාන. හත්වෙනි ගානේ ඔයාලට දැන් කරන්න පුළුවන් මාත පන්තිය ගන්න පුළුවන්. මධ්‍යන්නේ හොයන විදිය කියලා දුන්නේ නැහැ තාම. හරි ඒක මම කරන්නම්.
හත්වෙනි ගාන කියන්නේ එක්තරා මල් පෝච්චි නිෂ්පාදකයෙක් පසුගිය වර්ෂයේ දින 300කදී නිෂ්පාදනය කරන ලද මල් පෝච්චි ගන්න පිළිබඳ තොරතුරු පහක් වගේ දැක්වේ. ඒකට වගුවේ තියෙන්නේ මල් පෝච්චි ගණන ඊළඟට ළමයි ගණන. ළමයි ගන්න දින ගන්න. හත්වෙනි ගාන. බිංදුව 10 දින 26යි 10 20 දින 28යි 20 30 දින 35යි 30 40 34යි 40 50 63යි 50 60 50යි 60 70 46යි 70 80 18යි. හරි ඒකෙදී පළවෙනි කොටසේ අහන්නේ මේ ව්‍යාප්තියේ මාත පන්තිය කුමක්ද? මාත පන්තිය කියන්නේ සංඛ්‍යාතයේ වැඩිම පන්ති ප්‍රාන්තරය. සංඛ්‍යාතයේ වැඩිම තියෙන්නේ 63. 63ට අදාළ පන්ති ප්‍රාන්තරය 40 50. එතකොට ඒක තමයි මාත පන්තිය. දෙවෙනි කොටස මේක කියන්නේ 40 50 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයන්ය ලෙසගෙන වර්ෂය තුල දිනකදී නිෂ්පාදනය කළ ලද මල් පෝච්චි වල මධ්‍යයන්‍ය අගේ පූර්ණ සංඛ්‍යාවට ගණනය කරමු. හරි මේක කරන්න නම් අපි මේ වගුව වෙනස් කරගන්න ඕනේ මේ විදිහට. මල් පෝච්චි ගණන ඊට පස්සේ මධ්‍යයගේ සම්මත අපගමනය සංඛ්‍යාතය කියන්නේ දින ගණන. මේ ගණන හැටියට දින ගණන. සම්මත අපගමනයේ D කියලා ගන්න. දින ගන්න F කියලා ගන්න. ඊට පස්සේ මෙතන ගන්න ඕනේ DF. ඒ කියන්නේ සම්මත අපගමනයේ ගුණ කරන්න ඕනේ දින ගන්න. සංඛ්‍යාත 26 28 35 34 53 50 46 70 පන්ති ප්‍රාන්තරයේ 18යි. හරි දැන් ඔයාලා දන්නවා මධ්‍යයගේ හොයන්න දන්නවා. අපි කලින් කතා කරා එක. එතකොට බිංදුව 10 අතර මධ්‍යයගේ 5 10 20 අතර 15 25 35 45 55 65 75 ඔය විදිහට තමයි මධ්‍යයගේ එන්නේ. දින ගන්න අපිට මේකේ දීලා තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ සම්මත අපගමන. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් මේ දෙවෙනි කොටසේදී කියනවා 40 50 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයගය. මේ මොකද්ද? 40 50 පන්ති ප්‍රාන්තරය කියන්නේ මේක.
ඒකේ මධ්‍යයකය. ඒ කියන්නේ 45. ඔන්න ඕක උපකල්පිත මධ්‍යයන්‍ය ලෙසගෙන වර්ෂය තුල දිනකදී නිෂ්පාදනය කරන ලද මල් පෝච්චි වල මධ්‍යයන්‍ය හොයන්න කියලා කියනවා. හරි. එතකොට මේක තමයි උපකල්පිත මධ්‍යයන්‍ය. උපකල්පිත මධ්‍යයන්‍ය. මම ඒක සිම්පල් කැපිටල් A කියලා දාගන්නවා. හරි. එතකොට මේකට අදාළ සම්මත අපගමනය බිඳුවයි. එහෙම තමයි ගන්න. හැම වෙලේම උපකල්පිත මධ්‍යයන්‍යයට අදාළ සම්මත අපගමනය බිඳුවයි. ඊට පස්සේ මේ 35න් ඒ කියන්නේ මේ මීට උඩේ ඒවායින් අඩු කරන්න ඕනේ 45. මේ 45ට යට තියෙන ඒවායින් අඩු කරන්න ඕනේ 45. ඒතකොට 35න් 45ක් අඩු කරාම ඍණ 10යි. 25න් 45ක් අඩු කරාම ඍණ 20යි. 15න් 45ක් අඩු කරාම ඍණ 30යි. 5න් 45ක් අඩු කරාම ඍණ 40යි. 55න් 45ක් අඩු කරාම 10යි. 65න් 45ක් අඩු කරාම 20යි. 75න් 45ක් අඩු කරාම 30යි. ඔන්න ඔය විදිහට එනවා. ඔය තීරුව පුරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ උපකල්පිත මධ්‍යයන්‍ය කියන එක ප්‍රශ්නේ දීලා තිබ්බා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි ගන්නේ එක්කෝ මධ්‍යස්ථ පන්තිය එහෙම නැත්නම් මාත පන්තිය. සාමාන්‍යයෙන් ගන්න එහෙමයි. නමුත් ප්‍රශ්නයකදී සාමාන්‍යයෙන් දෙනවා. එතකොට ඒකට අදාළ සම්මත අපගමනය බිඳුව කියලා ගත්තා. ඊට උඩ තියෙන මධ්‍ය ආගයන්ගෙන් අඩු කරන්න ඕනේ උපකල්පිත මධ්‍යයන්‍ය. ඒ කියන්නේ 45. ඒක මේ විදිහට තීරුවකට ලියා ගන්නවා. ඒකෙන් පල්ලේ තියෙන අගයන්ගෙන් අඩු කරන්න ඕනේ උපකල්පිත මධ්‍යයන්‍ය. ඒ අගයන් ටික මෙහෙම ලියා ගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ තීරු දෙක ගුණ කරලා ලියා ගන්න එක. එතකොට 40 ගුණ කරන්න ඕනේ 26න්. 26 4න් ගුණ කරොත් විතරයි 2යි 8යි 2යි 10යි. එතකොට එන්නේ 1040යි. හැබැයි ඍණ 28 3න් ගුණ කරොත් 3 2 6 2 8යි. 840යි ඍණ. මෙතන 700යි. ඍණ 340යි. බිඳුවයි 500යි. 920යි. 540යි. දැන් ඔයාලට කරන් තියෙන්නේ මේ මෙතන එකතුව ගන්න ඕනේ. මේ තීරුව එකතුව ගන්න ඕනේ. PG එකතුව ගන්න ඕනේ. ඒ කියන්නේ ඍණ 1040ට එකතු කරන්න ඕනේ ඍණ 840ක්. ඒකට එකතු කරන්න ඕනේ ඍණ 700ක්. ඊළඟට ඍණ 340ක්. එතකොට ওই ටික එකතු කරලා ඊට පස්සේ ඒකට ධන සංඛ්‍යා ටික එකතු කරමු. තරම් කරන්න ඕනේ මේ ඔක්කොම එකතු කරන එක. ලේසි මෙහෙම. 2යි 16යි. ඍණ 2920ක් යනවා. 500යි 920යි 540යි. 6යි 1960යි. එතකොට මේ දෙක ආයෙ එකතු කරොත් ඍණ 2920ට 1960ක් එකතු කරොත් 6යි 9යි ඍණ. එතකොට උත්තරේ එනවා ඍණ 960. එතකොට මධ්‍යයන්‍ය හොයන්න මෙහෙමයි.
මධ්‍යන්නේ සමාන වෙනවා උපකල්පිත මධ්‍යන්නේ ඒකට එකතු කරන්න ඕනේ මෙතන ගත්ත එකතුව. මේක සංකේතවත් කරන්න මෙහෙමයි සිග්මා df. හරි ඊට පස්සේ ඒක බෙදන්න ඕනේ මෙතන එකතුවෙන්. ඒ කියන්නේ සිග්මා f ගෙන්. දින ගණන ප්‍රශ්නේ දීලා තියෙනවා ඔක්කොම දින 300ක් කියලා. ඒ කියන්නේ මෙතන එකතු වෙන්න ඕනේ 300. එතකොට මෙතන ඍණ 960 බෙදීම 300යි. උපකල්පිත මධ්‍යන්න විදියට ගත්තේ අපි 45. ඒතකොට ඕක සුළු කරා නම් එනවා මධ්‍යන්නේ. එතකොට 96 බෙදන්න ඕනේ 30න්. 3 බෙදුනහම 10යි. කියන්නේ 45න් අඩු වෙන්න ඕනේ 3.2. කියන්නේ 41.8යි. මේක තමයි මධ්‍යන්නේ. හතලිස් එකයි දශම අට. මෙතන උත්තරය ආවේ 41.8. ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගන්න එක නම් එන්නේ 42. එතකොට මධ්‍යන්නේ ආවේ කොහොම? තුන්වෙනි කොටසේදී කියනවා මල් පෝච්චියක් නිෂ්පාදනය කිරීමට රුපියල් 40ක් වැය වන අතර ඔහු ඒ රුපියල් 90කට විකුණයි. කොට නිෂ්පාදනය කරන 40යි විකුණද්දී 90කට විකුණනවා. දින 30ක මාසයක් තුළ ඔහුට ලැබෙන ලාභය 60000 ඉක්මවන බව පෙන්වන්න. එතකොට දැන් මේකේ අපිට මධ්‍යයන් විදිහට ආවේ මොකද්ද? උත්තරය ආවේ 42. මේ 42 තේරුම මොකද්ද? ඒකේ තේරුම තමයි මේ ප්‍රශ්නෙම කියනවා. වර්ෂය තුල දිනකදී නිෂ්පාදනය කරන ලද මල් පෝච්චි වල මධ්‍යන්නය. කියන්නේ ඔය කියන වර්ෂයේදී දවසකට නිෂ්පාදනය කරලා තියෙන මල් පෝච්චි ගාන. මල් පෝච්චි ගාන 42යි. දවසකට 42යි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට දින 30ක මාසයක් තුල ලාභේ පැත්තකින් තියමු. මෙයා හදලා තියෙන මල් පෝච්චි ගාන කීයක් වේද? දවසකට 42යි නම් දින 30කට. ඒ කියන්නේ 42 වැඩි කරන්න ඕනේ 30න්. එතකොට උත්තරේ එනවා 1260. මල් පෝච්චි ඔක්කොම හදලා තියෙන 1260. හරි. අපි බලමු මල් පෝච්චියකින් ලාභේ. එකකින් ලාභය නිෂ්පාදනය කරේ 40කට. හැබැයි විකුණුවේ 90කට. එතකොට විකුණපු ගානේ නිෂ්පාදනය කරපු ගාන අඩු කරාම එනවා ලාභය. ඒ කියන්නේ 50යි. එක මල් පෝච්චියකින් 50යි. මල් පෝච්චි ගණන ආවා 1260ක්. එහෙනම් මුළු ලාභය ගත්ත හැකි 1260 වැඩි කරනවා 50න්. එතකොට උත්තරේ වෙනවා 430යි 10යි 3යි 13යි 1යි 6යි 6යි 63000. එතකොට 60000ට වඩා වැඩිනේ. එතකොට ඔය විදිහට තමයි ඒ ගාන හැදෙන්නේ. ඒකේ මොන හරි ගැටලු තියනවද?
තේරෙන්නේ නැත්නම් හරි සමහරට මේක එක ගානක් විතරක් හදමින්ද සමහරට තාම තේරෙන්නේ නැතුව ඇති හරියටම. ඒකේ මොනවා හරි අහන්න ප්‍රශ්න තියෙනවද? ගැටලුවක් තියනවද? හරි ඒ જાතිය තව ගානක් හදමු. හරි 8 වෙනි ගාන පොඩ්ඩක් try කරන්න.
අටවෙනි ගානේ මුලින් අහලා තිබ්බා මාත පන්තිය. එතකොට මාත පන්තිය කියන්නේ සංඛ්‍යාතයේ වැඩිම පන්ති ප්‍රාන්තරය. ඒකට සංඛ්‍යාතයේ වැඩිම 7. ඒක අයිති පන්ති ප්‍රාන්තරය තමයි 14 18 කියන්නේ. ඒකට පළවෙනි කොටසට උත්තරේ ඔක. හරි ඊළඟට ඔයාලා ඔය දීලා තියෙන වගුව මේ විදිහට හදා ගන්න ඕනේ. ඒකට පන්ති ප්‍රාන්තරය තියෙන්න ඕනේ. ඒකේ මධ්‍ය අගය තියෙන්න ඕනේ. සංඛ්‍යාතය තියෙන්න ඕනේ. එතකොට මේකෙදි ඔයාලට කියලා තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නේ ඔයාලට කියලා තියෙන්නේ මධ්‍යන්නේ දුර හොයන්න කියලා තියෙනවා. එතකොට මේකෙදි උපකල්පිත මධ්‍යන්නයක් ගැන කියලා නැහැ. සාමාන්‍ය විදිහට මධ්‍යන්නේ කියන්නේ නිකම්ම මධ්‍යන්නේ හොයන්න කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට කාට හරි කෙනෙක්ට ඕන නම් පුළුවන් උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන් හොයන්න. එහෙම නැත්නම් ඔයාලා කලින් ඉගෙනගෙන තියෙන විදිහට මධ්‍යන්නේ හොයන්නත් පුළුවන්. මේකෙදි අපි උපකල්පිත මධ්‍යන්නේ නැතුව අනිත් ක්‍රමෙන් හදාලා බලමු. එතකොට ඔයාලා ගන්න ඕනේ මධ්‍ය අගය ගන්න ඕනේ. සංඛ්‍යාතය ඕන වෙනවා. එතකොට මධ්‍ය අගය සහ සංඛ්‍යාතය ගුණ කරන්න ඕනේ. හරි. එතකොට පන්ති ප්‍රාන්තරේ පටන් අරන් තියෙන්නේ 2කින් 2 6 6 10 10 14 ඔය විදිහට යන්නේ. මධ්‍ය අගය එතකොට ඔයාලට ගත්ත හැකි ඔය දෙක එකතු කරලා 2කින් බෙදලා 2 6 එකතු කරොත් 8 8 2කින් බෙදුවොත් 4 6 10 එකතු කරොත් 16 මේක 2කින් බෙදුවොත් 8. ඒතකොට ඔය විදිහට ගත්ත හැකි. මධ්‍ය අගයේ තීරුව දැන් ඔයාලට පුරව ගන්න පුළුවන්. සංඛ්‍යාතයේ තීරුව දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ දෙක ගුණ කරලා ලියා ගන්න එක. 4 වරක් 2 8. 8 වරක් 4 32. 12 වරක් 5 60. ඔය විදිහට ගුණ කරලා පුරව ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේකේ ඕන වෙනවා සංඛ්‍යාතයේ තීරුව එකතුව 25. ඊට පස්සේ මේ fx කියන තීරුවේ එකතුව. එතකොට ඒක 376. ඔයාලා හරියට මේක සුළු කරා නම් ওই උත්තරය ඇවිත් ඇති. එතකොට මධ්‍යන්නේ හොයන්නේ මධ්‍යන්නේ සමානයි මේ fx තීරුව එකතුව බෙදන්න ඕනේ සංඛ්‍යාත තීරුව එකතුවෙන්. ඒ කියන්නේ 376 බෙදන්න ඕනේ 25න්. එතකොට ඔයාලට උත්තරේ එයි 15.04. එතකොට ආසන්න අගයට වැටවපුවාම මධ්‍යන්නේ දුර විදිහට එනවා කිලෝමීටර් 15. හරි ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ කියවන්න. කර්මාන්ත ශාලාවෙන් වාහනේ අයිතිකරුට දින 25කට රුපියල් 8500ක් ගෙවනු ලබයි. ගණනය කිරීම වලට අනුව වාහනය සඳහා කිලෝමීටරයට රුපියල් 25ක් වැය. රුපියල් 24ක් වැය වේ. කර්මාන්ත ශාලාවෙන් ඔහුට ගෙවන ලද මුදල ප්‍රමාණවත් නොවන බව පෙන්වන්න. හරි එතකොට මොකද්ද මේ මධ්‍යන්නයෙන් අපි හෙව්වේ? මේකේ අදහස මොකද්ද? හරි එතකොට 8 වෙනි ප්‍රශ්නේ ඔයාලට දීලා තියෙනවා ගමන් කළ දුරයි දින ගණනයි. ඒ කියන්නේ ඔයාලා මේ හොයලා තියෙන්නේ මොකද්ද? වාහනය ගමන් කළ මධ්‍යන්නේ දුර ප්‍රමාණය ආසන්න කිලෝමීටර් ගණනට සොයන්නේ. ඒ කියන්නේ මේ දිනකට ගමන් කරලා තියෙන දුර ප්‍රමාණය මේ හොයලා තියෙන්නේ. එතකොට මේක කියනවා දින 25ක් තුල. හරි. එතකොට මේකේ අදහස තමයි මේ දිනකට ගමන් කරන දුර. ඒක ඔයාලා මේ ප්‍රශ්නේ කියවලා තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ හොයලා තියෙන්නේ කියලා. එතකොට දිනකට වැය වෙනවා 1 කිලෝමීටරයකට 24ක්. එහෙමයි කියන්නේ.
1 කිලෝමීටරයකට රුපියල් 24ක් වැය වෙනවා. එතකොට දිනකට ඔක්කොම ගමන් කරනවා කිලෝමීටර් 15. කිලෝමීටරයකට 24යි නම් කිලෝමීටර් 15ට 24 ගුණ කරන්න ඕනේ 15. එතකොට රුපියල් 360ක් එනවා. ඒ දිනකට වැය වෙන මුදල. අපි දන්නවා මෙයා දින 25ක් ගමන් කරනවා. එහෙනම් මේ 360 වැඩි කරන්න ඕනේ 25න්. එතකොට එනවා මෙයාට මාසෙට යන වියදම. ඒ කියන්නේ දින 25ට යන වියදම. එතකොට 360 25න් ගුණ කරාම එනවා 900ක්. හැබැයි මේ දින 25ට අයිතිකරු ගෙවන්නේ 8500 නේ. ඒ වුණාට වියදම විතරක් තියෙනවා 9000ක්. එහෙනම් මේ කර්මාන්ත ශාලාවෙන් ඔහුට ගෙවන මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒතකොට ඔයාලා මේකෙදි තේරුම් අරන් හදන්න ඕනේ මේ මධ්‍යන්නේ දුර කියන්නේ මොකක්ද කියන එක තමයි. මේ ගානට අනුව නම් ඒක තියෙන්නේ දිනකට ගමන් කළපු දුර. ඔයාලා මේ මෙතන හදලා තියෙන්නේ ඒක. ඒතකොට ඒක ඇසුරෙන් ඉතිරි කොටස හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඒතකොට මේක මේ උපකල්පිත මධ්‍යන්න කෙසරෙන් හදන්නත් පුළුවන්. ඒත් එන්නේ මේ උත්තරේම තමයි. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. මේ පාඩමේ දැන් තව ගණන් තියෙනවා ටියුට් එක ගණන් ඒ ටික මේ ඔයාලා හදන්න ගෙදරදී මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මට ප්‍රශ්න අපි ගිය සතියේ කරපු හින්දා ඒක සම්බන්ධ දේවල් අද කරන්න ගියේ නැහැ හැබැයි මේ ඊතුරු ගණන් කරන්න හරි එතකොට මේ ටියුට් එකේ පිළිතුරු පත්‍රය අපි ඉදිරියේදී ලැබෙන්න සලස්සන්නම් WhatsApp සහ ටෙලිග්‍රෑම් මාර්ගයෙන් එතකොට ලබන සතියෙත් මේ විදිහටම සම්බන්ධ වෙන්න වැඩේට දන්න හැමෝටම කියන්න හැමෝම සම්බන්ධ කරගන්න අපි අදට නවත්තමු